11 වසර පන්තිය යන්නේ එතකොට 7 සිට 8:25 වෙනකන් 11 වසර ඉංග්‍රීසි මීඩියම් පන්තිය යන්නේ 8:30 ඉඳන් 9:55 වෙනකන්. ඔව් ඒ විදිහට තමයි අලුත් කාලසටහන අනුව පන්තියේ යන්නේ. ඉතින් කාට හරි මොනවා හරි අපහසුතාවයක් ඇති වුණොත් මොකක් හරි වෙලා ජොයින් වෙන්න බැරි වුණොත් අපි රෙකෝඩින් ෂෙයා කරනවා. හැබැයි රෙකෝඩින් ෂෙයා කරන අර පරණ විදිහට WhatsApp එකට එවන්නේ නැහැ. අපි Edmodo හරහා තමයි රෙකෝඩින් ෂෙයා කරන්නේ. ඉතින් අලුත් අය ඉන්න හින්දා මම පොඩ්ඩක් කියලා දෙන්නම්. මේ තියෙන්නේ අපේ Edmodo ඉන්ටර්ෆේස් එක. සහ ඉස්සරහට අපි බලනවා අපේ වෙබ්සයිට් එක හරහා මේක ෂෙයා කරන්න පුළුවන්ද කියලා. jigs.lk අපේ වෙබ්සයිට් එක හරහාත් ඔයගොල්ලන්ට ඉස්සරහට ෂෙයා කරනවා. වෙබ්සයිට් එකේ ලොගින් එකක් හරහා තාම මේකේ වැඩ කටයුතු තව පොඩ්ඩක් තියෙනවා, ඉවර වෙලා නැහැ. ඉතින් ඔයගොල්ලන් රෙජිස්ටර් වෙන්න අපි කියන්නම්. මේක හරහාත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ඒක හරහාත් ඔයගොල්ලන්ට ලොගින් එකක් හම්බ වෙනවා. ඒකෙනුත් පුළුවන්. එහෙම නැත්නම් අපේ දැනට Edmodo ලොගින් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන්. Edmodo වලට ගියාම ඔයගොල්ලන්ට පෙන්නන්න. Edmodo ලොගින් එක හරහාත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අපි මේ Edmodo ලොගින් එකට ගිය වෙලාවෙම අපි පේපර් එකත් පොඩ්ඩක් බලලා කොහොමද ලකුණු තියෙන්නේ කියලා කට්ටියගේ සාකච්ඡා කරලා මොනවාද වෙලා තියෙන ගැටලු කියන එකත් බලලා අපි අද පන්තිය පටන් ගමු. හරි. එතකොට අපිට මොකද ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න ඕන නැහැ. ඔයගොල්ලන්ට අපහසු තැන් තියෙනවා නම් මම ආපහු ගන්නන්න ලෑස්ති. ඒ ප්‍රශ්න තියෙන තැන්වල. අපි ඔයගොල්ලන්ගේ ක්ලාස් එකට යමු. grade 10 10 වසර සිංහල මාධ්‍ය පන්තිය. හරි. 10 වසර සිංහල මාධ්‍ය පන්තියේ ඔයගොල්ලන්ට මේක තමයි තිබ්බ ප්‍රශ්න. questions 18ක් තිබ්බ, විනාඩි 60ක් තිබ්බ. හැබැයි විනාඩි 60ක් නම් යන්නේ නෑ මේකට. ඉක්මනට කරන්න පුළුවන්. අපි කවුරු හරි අලුත් ළමයි ඉන්නවද රික්වෙස්ට් දාලා? නෑ නේද? හරි. මම මේකට අපි ගිහිල්ලා බලමු කොහොමද ඔයගොල්ලෝ උත්තර දීලා තියෙන්නේ කියලා. අපි එක්කෙනෙක් එකක් ගමු. මෙතන ඉන්න කාගේ හරි හරි නොනිත් මාගේ පේපර් එක අපි ගමුකෝ. හරි. දැන් මේ විදිහට තමයි බලමු ග්‍රේඩ් අපි සමහර ළමයින්ගේ මේ පේපර්ස් බලලා ඉවර ළමයින්ගේ ග්‍රේඩ් එක තියෙනවා. හරි. සමහර ළමයින්ගේ ග්‍රේඩ්ස් රිලීස් කරලා නැහැ. හරි. නොනිත් මා ඕකේ බලමු අපි කොහොමද කියලා රයිට්. පේපර් එක බලලා තියෙන්නේ ග්‍රේඩ් එකයි රිලීස් කරලා නැත්තේ. හරි. පේපර් එක බලලා තියෙන වාට මම හිතන්නේ 4ක් වගේ තියෙනවා වැරදි ඒවා අනිත් ඒවා හරි. හරි. පළවෙනි එක අපි බලමු. පළවෙනි එකෙන් අහන්නේ මෙහෙමයි. අටේ පාදයේ සංකේත වන්නේ. මම කියලා දීලා තියෙනවා මේ කලිනොත්. දැන් ආපහු මතක් කරන්න. අටේ පාදයේ සංකේත 10 පාදයේ සංකේත බිඳුවේ සිට 9 දක්වා. බිඳුව 1 2 3 4 5 6 7 8 9. දෙකේ පාදයේ සංකේත 2 හැර බිඳුව 1. බිඳුවෙන් පටන් ගන්න පාදයට කලින් ඉවර වෙනවා. දැන් දෙකේ පාදය නම් පාදයේ 2 වෙද්දි දෙකට කලින් ඉවර වෙනවා. බිඳුව 1. 10 පාදේ නම් 10ට කලින් ඉවර වෙනවා. බිඳුවේ සිට 9 දක්වා. 8 පාදේ නම් 8ට කලින් ඉවර වෙන්න ඕන. බිඳුවේ සිට බිඳුව 1 2 3 4 5 6 7 පිළිතුර නිවැරදි ලබා දීලා තියෙනවා. එතකොට 16 පාදේ නම් වෙනසක් තියෙනවා. කියන්න බලන්න 16 පාදේ පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? 16 පාදේ තියෙන්න ඕන කොහමද? 10න් පස්සේ තියෙන ඒවා අකුරු වලින්. 10න් පස්සේ තියෙන ඒවා 10න් නෙමෙයි 9න් පස්සේ නේද? 9න් පස්සේ තියෙන ඒවා අකුරු වලින් තියෙන්නේ. ඉතින් 16 පාදේ විතරක් වෙනසක් තියෙනවා. ඒ තමයි 15ට වෙනකම්ම තියෙනවා 16 පාදෙත්. හරි 16 පාදෙත් බිඳුවේ සිට 15 දක්වා තියෙනවා. හැබැයි 9න් පස්සේ තියෙන්නේ අකුරු. ඒක තමයි 16 පාදේ තියෙන වෙනස්කම. හරි දැන් හිතපු නැති දරුවන්ට මේක මුලින් ඉඳන් මතක් කිරීමකුත් වෙයි. දෙකේ පාදයේ බිඳුව 1. අටේ පාදයේ බිඳුව 1 2 3 4 5 6 7. 10 පාදයේ බිඳුව 1 2 3 4 5 6 7 8 9. 16 පාදයේ බිඳුව 1 2 3 4 5 6 7 8 9. 10 වෙනුවට තියෙන්නේ A B C D E සහ F තමයි. A B C D E සහ F.
හේතුව 10 වෙනුවට 1යි බිඳුව ලිව්වොත් ආයෙත් අපි 1 සහ බිඳුව පාවිච්චි කරනවා. එහෙම බෑ. සංකේතයක් කියන්නේ අනන්‍ය වෙන්න ඕන, විශේෂ වෙන්න ඕන. එහෙනම් තමයි ඒ අකුර පාවිච්චි වෙන්නේ. 10 වෙනුවට 15 වෙනුවට F අකුර පාවිච්චි වෙනවා. හරි නේද? හරි. ඔය තියෙන්නේ දෙකේ පාදය අපි ඉංග්‍රීසියෙන් කියනවා බයිනරි කියලා. නැත්නම් ද්විමය සංඛ්‍යා. අටේ පාදේ ඔක්ටල් කියලා කියනවා අෂ්ටක සංඛ්‍යා. 10 පාදේ ඩෙසිමල් කියලා කියනවා දශමය සංඛ්‍යා. 16 පාදේ හෙක්සාඩෙසිමල් කියලා. කම්පියුටර්ස් වල පාවිච්චි වෙන්නේ මොකද්ද? කම්පියුටර්ස් hexadecimal. බයිනරි නේද? කම්පියුටර්ස් වල පාවිච්චි වෙන්නේ බයිනරි. ඒ පාවිච්චි වෙන බයිනරි එක අපි ලියන්න පාවිච්චි කරනවා ඔක්ටල් සහ හෙක්සාඩෙසිමල්. පටලවා ගන්න එපා. පරිගණක වල භාවිතා වෙන්නේ බයිනරි. දෙකේ පාදේ සංඛ්‍යා. හැබැයි දෙකේ පාදේ සංඛ්‍යා දිග වැඩි හින්දා ඒක කෙටි කරලා ලියන්න අපි 8 පාදේ සහ 16 පාදේ භාවිතා කරනවා. අපි පාවිච්චි කරන්නේ දශමය සංඛ්‍යා. ඩෙසිමල් 10 පාදේ. අපි පාවිච්චි කරන්නේ 10 පාදේ ඩෙසිමල් සංඛ්‍යා. පරිගණක පාවිච්චි කරන්නේ මේවා. අපි පාවිච්චි කරන්නේ මේවා. පරිගණකේ පාවිච්චි කරන ඒවා කෙටි කරලා ලියන්න නැත්නම් රිප්‍රසන්ටේෂන් නිරූපණය සඳහා මේවා සහ මේවා පාවිච්චි වෙනවා. ඒවා නිරූපණයට පමණයි. භාවිතා වෙන්නේ මේක. නිරූපණයට මේ දෙක පාවිච්චි වෙනවා. හරි හොඳයි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දෙවන ප්‍රශ්නය. දෙවන ප්‍රශ්නේ දෙකේ පාදේ සංකේත වන්නේ 0.1. හරිනේ නේද? ඔන්න ඒකත් ලේසි. ඊළඟට අහලා තිනවා අටේ පාදේ වළංගු සංඛ්‍යාවක් වන්නේ. පළවෙනි එක වරදින්නේ ඇයි? අටේ පාදේ නෑ නේ. ඒකෙන් කියන හින්දා. අකුරු නැහැනේ. අටේ පාදේ අකුරු නැහැ. දෙවෙනි එක වැරදි වෙන්නේ. අට තියෙන හින්දා. අට තියෙන හින්දා අටේ පාදේ අට නැහැ. මං කිව්වා අටට කලින් ඉවර වෙනවා. අටේ පාදේ අට නැහැ. C නිකන් දැක්කම නිකන් බයිනරි වගේ දෙකේ පාදේ වගේ. හැබැයි මේකේ තියෙන 10 පාදේමුත් ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙහෙම ලිව්වට වැරදි නෑ නේද? 2010 අපි ලියන්නේ මෙහෙමනේ 10 පාදේ. කාටවත් මොකුත් කියන්න බෑනේ. කාටවත් කියන්න බෑ මේක බයිනරි කියලා. 1010 අපි 10 පාදෙන් ලියන්නේ මෙහෙම. මේක අටේ පාදේනොත් වළංගුයි. මොකද 1 බිංදුව අටේ පාදෙත් තියෙනවා. 16 පාදෙත් වළංගුයි. හේතුව 1 බිංදුව 16 පාදෙත් තියෙනවා. ඕනෑම පාදයකින් වළංගුයි. ඒ හින්දා මේකට උත්තරේ වෙන්නේ. මේක වරදින්නේ ආයෙත් 8 තියෙනවා. 8 ඒවා තියෙන්න බෑ. ඒ හින්දා C තමයි උත්තරේ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ. හරි. 347 බයිනරි ද්විමය අගය. කොහොමද දශමය සංඛ්‍යාවක් දුන්නම බයිනරි කරන්නේ? මම හිතනවා ඒක දැන් මතකයි කියලා. කවුරු හරි කියන්නේ? එකෙන් බෙදලා. ඔව්. යම්කිසි 10 පාදේ සංඛ්‍යාවක් වෙනත් පාදයට පරිවර්තනය කරන්නේ ඒ පාදයෙන් බෙදලා. 10 පාදේ සංඛ්‍යාවක් 347 වෙනත් පාදයකට. වෙනත් පාදය තමයි අපේ දෙකේ පාදය. එහෙමනම් අපි දෙකෙන් බෙදන්න ඕන. 347 බෙදනවා දෙකෙන්. අපි අර ඔයගොල්ලෝ පොතේ ලියන විදිහටම කරමු. ඒක ලේසි හින්දා 347 දෙකෙන් බෙදලා අපි එහෙම ලියමු. මොකද ඒක ඔයාලට ලේසි. මොකද ඔයගොල්ලෝ ඒ ක්‍රමයට තමයි පුරුදු වෙලා තියෙන්නේ. හරි 347 තියෙනවා. දෙකෙන් බෙදුවම මොකද උත්තරේ? කියන්නේ දෙකෙන් බෙදමු උත්තරේ. ඔව් 101යි ඉක්මනින් කියන්නේ. ඇහෙනව නේද ඔයගලන්ට? 1යි 14ට 7යි 7ට 3යි ඉතිරි 1යි. හරි. ඔය විදිහට තමයි අපි කියන්නේ. ඕකේ. බෝඩ සයින් කරලා දාමු. බෝඩ සයින් කරලා අපි දාන්න ඕන left board එකයි bottom board එකයි. මෙයාගෙත් එහෙමයි bottom board. හරි. දැන් කියන්න ටිකටම කියන්න බලන්න උත්තරේ. 347 දෙකෙන් බෙදුවා 173යි ඉතිරි 1යි.
ඊට පස්සේ 173 දෙකෙන් බෙදන්න ඕන. 66යි ඉතිරි 1යි. අනිත් අයත් උත්තර දෙමු. 173 දෙකෙන් බෙදුවම කීයද? 17ට 16ට තියෙනවා 86යි ඉතිරි 2. 8ක් 81යි නේද? 60 ගානක්ද? 16ට 8යි 13ට 86යි ඉතිරි 86යි. 86යි ඉතිරි 1යි. ඊළඟට ආය දෙකෙන් බෙදමු. 86 දෙකෙන් බෙදුවම අයක ලේසි. 43යි ඉතිරි 0යි. 43 දෙකෙන් බෙදන්න 21යි ඉතිරි 1. 21යි ඉතිරි 1යි. 21 දෙකෙන් බෙදන්න 10යි ඉතිරි 1. 10යි ඉතිරි 1යි. දැන් එක්කෙනයි උත්තර දෙන්නේ අනිත් අය කෝ? ඉන්නව නේද පන්ති? 10 දෙකෙන් බෙදන්න 5යි ඉතිරි 5යි ඉතිරි 0. 2යි. 5 දෙකෙන් බෙදන්න එතකොට එනවා 2යි ඉතිරි 1යි. ආපහු 2 දෙකෙන් බෙදන්න එතකොට එනවා 1යි ඉතිරි 0. ඊට පස්සේ අපි මොකද කරන්නේ? පහත සිට උඩට පහත සිට උඩට මේක අපි ගන්නවා. පහත සිට උඩට ගත්තම අපිට එන අගය තමයි අපි මේකේ බයිනරි නිරූපණය කියලා කියන්නේ. ඒ කියන්නේ 1යි බිඳුවයි 0යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1. බලන්න 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1. හරි. ඔය විදිහට තමයි අපි 10 පාදේ සංඛ්‍යාවක් 2 පාදයට පරිවර්තනය කරන්නේ. දැන් මේකම 8 පාදයට පරිවර්තනය කරන්නේ කොහොමද? මේකම 8 පාදයට පරිවර්තනය කරමු බලන්න කොහොමද කරන්නේ? එහෙමනම් බෙදන්න ඕන කියන්නේ 8ෙන් බෙදන්න ඕන. හරි 8ෙන් බෙදලා උත්තර ටික මට කියන්න ඉක්මනට. හැමෝම කරමු. කීයද උත්තරේ වෙන්නේ 8ෙන් බෙදුවම? බලමු කවුද ඉස්සෙල්ලාම කියන්නේ. කීයද? 43යි ඉතුරු 3යි. හරිද? 8ෙන් බෙදුවම 34ට 32ට තියෙනවා 4ක්. 32ට 8 ඒවා 4යි 27ට තියෙනවා 8 ඒවා 3ක්. 43යි. එතකොට ඉතිරි කීයද කියලා බැලුවම 27ටනේ තිබ්බි 3ක්. එතකොට 3ක් ඉතිරි වෙනවා. ඊළඟට ආයෙත් බෙදන්න 8ෙන්. 8 වරක් 5 40යි. ඒ හින්දා 8 වරක් 5ක් තියෙනවා ඉතිරි වෙනවා 3ක්. හරි. දැන් මේ සියලුම ඉලක්කම් අපිට ලැබෙන සියලුම ඉලක්කම් 8 පාදයට අයිති වෙනකොට අපි පහත සිට උඩට ගන්නවා. එතකොට උත්තරේ වෙන්නේ 533යි 8 පාදයට. හරිද බලන්න? හරි නේද? 533යි 8 පාදයට. 16 පාදයට 16 පාදයට 10ෙන් බෙදන්න. 10ෙන් බෙදුවම 16 ඒවා දෙකක් තියෙනවා 32ට 16 32යි 24ට 16 ඒවා එකක් තියෙනවා. එතකොට ඉතිරි වෙනවා 9ක් නේද? හරිද? නෑ. 27ට 16 ඒවා 11ක් ඉතිරි වෙනවා. 11 අපි ලියන්න පුළුවන් 11 කියන්නේ B අකුර. ඊළඟට ආපහු බෙදන්න 16. තේරෙන්නේ නැත්නම් අහන්න ඕන 16 1යි ඉතිරි වෙනවා 5ක්. එහෙමනම් අපේ උත්තරේ වෙන්නේ 1යි 5යි B 16 පාදයට. දැන් මම වේගෙන් කරන් යනවා ඔයගලන්ට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. බලන්න හරිද කියලා. මම එක එක්කෙනාගෙන් අහන්නද? අගස්ති තේරුණාද ඔයාට? අගස්ති? ඔව් සර්. හරි. චන්දුප? තේරුණා සර්. හරි. ඉසුරංග? ඉසුරංග? මයික් එක ඔන් කරා නම් කියන්න පුළුවන්. ඉසුරංග? හරි. මම හිතනවා ඉසුරංගට ඇහෙන්නේ නැති කියලා. නුවන්ත? තේරුණා සර්. හරි. නදීෂානි? තේරුණා සර්. හරි.
ඕකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ. හරි. නැත්නම් හිතේ තියාගෙන ඉන්න බෑ. තව මේකට කෙටි ක්‍රමයක් තියෙනවා. කෙටි ක්‍රමය තමයි අපි කිව්වා ඔක්ටල් සහ හෙක්සඩෙසිමල් වලට අපිට වගු දෙකක් හදා ගන්න පුළුවන්. 16 පාදයට සහ 16 පාදේ සහ 8 පාදයට අපිට පහසුවෙන් විසඳන්න පුළුවන් වගු දෙකක් හදාගෙන. ඒ වගු දෙක හදන විදිය මම කියලා දුන්නා. ඉතින් එකක් තමයි 8 පාදේ වගුව. ඒක අපි මෙහෙම ලියාගත්තොත් 8 වරක් 4 වගුවක් ගත්තොත් ඔව් ප්‍රශ්න තියෙනවද ඔයාලා කාට හරි? නදීෂානේ නෑ නේද? හිමාංශ මියුන් ගැටලු තියෙනවද දරුවනේ? හරි මම හිතනවා නැතුව ඇති කියලා. හරි මම ලියා ගන්නවා 8 පාදේ ඉලක්කම් ටික 0 1 2 3 4 5 6 7 මේක ඕගොල්ලෝ ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕන එකක්. හදලා නැත්තම් මේ වගුව අදම හදලා පාට කරලා ළඟ තියාගන්න. හරි මේක අනිවාර්යෙන් තියෙන්න ඕන එකක්. පේපර් එකට යනකොටත් ඕගොල්ලෝ ළඟ තියෙන්න ඕන. හැබැයි ඉතින් ගෙදරින් ඔයාලට ලියාගෙන යන්න බෑ. හරි පේපර් එකේට යද්දි ලියාගෙන යන්න බෑ. ඒ හින්දා මොකද කරන්නේ? පේපර් එක අර මුලින්ම හම්බ වෙන රෆ් ෂීට්ස් නැත්තම් මේ කටුවඩපොළ හම්බ වෙනවනේ. කටුවඩපොළ හම්බුනාම කරන්න ඕන 8 පාදේ ඉලක්කම් ටික ලියන්න පිළිවෙලට. ඊට පස්සේ මාරුවෙන් මාරුවට ලියන්න 0 1 0 1 0 1 0 1 කියලා. ඊළඟට ආයෙත් ලියන්න 0 2 1 2 0 2 1 2. ඊට පස්සේ ඒක දෙගුණ කරලා ලියන්න 0 4 1 4. ඔන්න 8 පාදේ වගුව හරි. ඊළඟට ලියා ගන්න 16 පාදේ ටිකත් මේ වගේම 16 පාදේ ටිකත් ලියා ගන්න. හරි. 7 8 9 A B C D E සහ F. ඊට පස්සේ මෙන්න මෙතනට තව අලුතෙන් අපි දාගමු අලුත් පේලියක් left side එකට. හරි. දැන් අර ලිව්වා වගේම තමයි ඒකම ආයෙ ලියාගෙන යන්න 0 1 0 1 0 1 0 1. ඒ කියන්නේ උඩ ඉඳන් ගත්තම මාරුවෙන් මාරුවට 0 1 0 1 වගේ 16 වතාවක්. ඊට පස්සේ ඒක දෙගුණ කරන්න. 0 2 1 2 16 වතාවක්. ඊළඟට 0 4 1 4 16 වතාවක්. 0 8 1 8 16 වතාවක්. හරි. එතකොට ඔන්න මේ ටික තියෙනවා 16 පාදේ වගුව ලියාගන්න. දැන් මේක ලියාගත්තම තියෙන වාසිය තමා මේක දිහා බලාගෙන උත්තර කියන්න පුළුවන්. හරි. අන්තිමේ මේ වගුවේ ඔයාලට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ ඕනම එකක් හරිද කියලා. දැන් 9 ගමුකෝ. 9 හරිද කියලා බලන්නු අපි. 9 හරිද කියලා බලන්න නම් 9 බෙදන්න 2කින්. එතකොට උත්තරේ වෙන්නේ කීයද? 9 2කින් බෙදුවම 4යි ඉතිරි 1යි. ඊළඟට 4 බෙදන්න 2කින් කීයද? 2යි ඉතිරි 0යි. හරි. 2 බෙදන්න 2කින් එතකොට කීයද? 1යි ඉතිරි 0යි. දැන් පල්ලෑ සිට උඩට ගන්න. පහත සිට උඩට ගන්න දැන් මේ විදිහට. මොකක්ද එන්නේ? 1යි 0යි 0යි 1යි. 1යි 0යි 0යි 1යි. බලන්න හරිද කියලා. මේ තියෙන 1යි 0යි 0යි 1යි. ඉතින් පරීක්ෂා කරලා බැලුවම අපේ අර රටාව අනුව එන එක හරි. ඉතින් මේ රටාව වගුව ලියාගන්න එකේ වාසිය තමයි දැන් ඔන්න අපිට හදාගත්තනේ බයිනරි එක. මේ බයිනරි එක හදාගත්තම එකක් බෙදුවම ඇති. බයිනරි එක බෙදන්න ඕන. ඒක බෙදලා අපි මෙතනින් ලියමු. පල්ලෙහෙන් ලියලා අග සිට මුලට 3න් 3 වෙන් කරනවා. අග සිට මුලට 3යි 3යි 3යි. දැන් බලනවා වගුවේ. අපි වගුවෙන් බලමු දැන්. 8 පාදේ වගුවේ. 1.1 1.1 යනු 5. බලන්න. මෙතන 1.1 කියන්නේ 5. ඊළඟට තියෙනවා 0.11 0.11 යනු 3යි 0.11 යනු 3යි 3යි 0.11 ආයෙත් 3යි එහෙනම් 533 තමයි උත්තරේ බලන්න
මේකම ගන්න පුළුවන් බෙදන්නේ නැතුව. ඒ වගේම මේක අරගෙන අග සිට මුලට 4න් 4 ලියා ගන්නවා. ඔන්න 4යි. ඊළඟ 4. මේ 4ක් එන්නේ නැත්නම් මොකද කරන්නේ? අපිට පුළුවන් මුලට බිංදු 4ක් දාන්න. මුලට බිංදු 3යි. එතකොට 4ක් වෙනවා. දැන් බිංදු 4යි 1. 16 පාදයේ වගුවෙන් බලමු. බිංදු 4යි 1 කියන්නේ 1යි. බිංදුවයි 1යි බිංදුවයි 1. බිංදුවයි 1යි බිංදුවයි 1 කියන්නේ 5යි. ඊළඟට 1යි බිංදුවයි 1යි 1. 1යි බිංදුවයි 1යි 1 කියන්නේ මේ තියෙන්නේ B. එහෙමනම් උත්තරේ වෙන්නේ 15යි B. ඔන්න මම ඔක්කොම ටික ආයේ මුලින් ඉඳන් කියලා දුන්නා. පහුගිය පන්තිවල සංඛ්‍යා පද්ධතිවල කරපු එකක් ඇරෙන්න. ඒ තමා යම්කිසි 16 පාදේ හෝ 8 පාදේ එකක් දුන්නම ඒක 10 පාදයට පරිවර්තනය කරන්නේ කොහොමද? ඒ ඇරෙන්න දැන් ඔයාලා දන්නවා 10 පාදේ එකක් දුන්නම 8 පාදය 16 පාදය හෝ 2 පාදයට පෙරලා ගන්න දාන්න. ක්‍රම දෙකක් තියෙනවා. එකක් බෙදලා දෙවෙනි එක වගුවෙන් බලන්න. වගුවෙන් බලන්නත් බයිනරි එක අපි ළඟ තියෙනවා. හරි. ඔය මතක් කරේ පහුගිය දවස්වල පන්ති ඇවිල්ලා හිටපු නැති දරුවන්. හරි. දැන් අපි බලමු උත්තර ටික. එහෙමනම් මේකට උත්තරේ හරිනේ 1.1.1.1.1. ඊළඟ ප්‍රශ්නේ 1023 බයිනරි වලින් ආයෙත් බෙදලා ගන්න ඕන. 1023 බයිනරි වලින් මේක හොයන්නත් ලේසි ක්‍රමයක් තියෙනවා පේපර් එකට ආවම. මම ඒක කියලා දෙන්නම්. ප්‍රශ්න පත්‍ර වලට ආවම ලේසි ක්‍රමයක් තියෙනවා. හරි. දැන් මේකෙදි නම් ඒ ක්‍රමය ඕන නැහැ. මේකෙදි වල බෙදලා ලියන්න. ප්‍රශ්න පත්‍ර වලට ආවම මෙහෙම මතක තියාගන්න පුළුවන්. ඔන්න මම ආයෙ වගුවක් හදා ගන්නවා. හරි. 2 කියන්නේ දෙකේ කීවෙනි බලයද? දෙකේ කීවෙනි බලයද? 2 සමාන දෙකේ කීවෙනි බලයද? පළවෙනි බලය. දෙකේ පළවෙනි බලය. 2 කියන්නේ දෙකේ පළවෙනි බලය. ඒ හින්දා අපි ලියන්නේ එකකුයි බිංදුවකුයි. 4 කියන්නේ දෙකේ කීවෙනි බලයද? දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය. එහෙමනම් අපි ලියන්න ඕන කොහොමද? එකකුයි බිංදු දෙකකුයි. 8 කියන්නේ කීයද? දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය අපි කොහොමද ලියන්නේ? 1.3යි. දැන් මේ බලන්න මෙතනත් හරිද කියලා ඔය බලන්න. වගුව ලියා ගන්නද? ලියාගත්තත් කමන්නේ. ඔව්. කලින් ලියාගෙන නැත්නම් ලියාගමු අපි. මේ තියෙන්නේ 2 කියන්නේ බලන්න 1.0යි. 4 කියන්නේ 1.2යි. 8 කියන්නේ 1.3යි. 16 තිබ්බොත් මොකක් වෙයිද? 16 කියන්නේ දෙකේ කීවෙනි බලයද? 4 වෙනි බලය. 16 කියන්නේ දෙකේ 4 වෙනි බලය නම් 1.4යි. එක බෙදලා ගන්නත් පුළුවන්. බෙදලත් අපි බලමුකෝ හරිද කියලා. අපි බලන්න එපා හැම වෙලේම. 16 බෙදීම 2 සමානයි 8යි ඉතිරි බිංදුවයි. 8 බෙදීම 2 සමානයි 4යි ඉතිරි බිංදුවයි. 4 බෙදීම 2 සමානයි 2යි ඉතිරි බිංදුවයි. 2 බෙදීම 2 සමානයි 1යි ඉතිරි බිංදුවයි. පහත සිට උඩට 1.4යි. 1.4යි. හරි නේද? හරි. මේ රටාව තියෙනවා දෙකේ පාදයේ සංඛ්‍යාවලට. මට දැන් ඉතුරු ටිකක් කියමු බලන්න. ඊළඟ දෙකේ පාදයේ සංඛ්‍යාව කීයද? 32යි. ඊළඟ එක. 74. ඊළඟ එක. ඔයාලා දන්නවා. එහෙමනේ RAM එන්නේ නේද? 2GB RAM, 4GB RAM, 8GB RAM, 16GB ඊට පස්සේ 32GB pen drive එන්නේ. මොනවාද memory card එන්නේ. ඔය ඔක්කොම ඔය විදිහට නේ. දෙකේ පාදයෙන් තමයි ඔය ඔක්කොම එන්නේ. මොකද කම්පියුටර් පාවිච්චි කරන්නේ දෙකේ පාදයෙන්. 32 දෙකේ 5 ඊළඟට 64 දෙකේ 6 ඊළඟට 128 දෙකේ 7 ඊළඟට 256. 256
ඒක දෙකේ 8 වෙනි බලය. හරි. ඔය විදියට පුළුවන් නම් පුළුවන් තරම් දුර මතක තියාගන්න. ඊළඟට 512. දෙකේ 9 වෙනි බලය. ඊළඟට කීයද? 1024. 1024. 1024. දෙකේ 10 වෙනි බලය. ඔයගොල්ලෝ කතා කරනකොට තමයි පුතේ මට තේරෙන්නේ ඔයගලන්ට තේරිලා කියලා. එහෙනම් කතා කරන්නේ නැත්තම් මමත් නිකන් බය වෙලා වගේ ඉන්නේ. තේරුණේ නැද්ද දන්නේ නැහැ කියලා. ඊළඟට 2048 2048. දෙකේ 11 වෙනි. ඊළඟට 96 4096. දෙකේ 12 වෙනි බලය. මේ දෙකේ බලවල තියෙන රටා ගොඩක්. හරි. එහෙනම් හරිම ලේසි මේවෙන් ගණන් හදන්න. ඊළඟට 8192. දෙකේ 13 වෙනි බලය. තව පුළුවන් නම් තව හරි කමන්නේ. මතක තියාගන්න. එතකොට මේ බල ගානට බිඳු වෙනවා. 32 කියන්නේ 1.5යි. 64 කියන්නේ 1.6යි. 128 කියන්නේ 1.7යි. ඊළඟට 256 1.8යි. 512 1.9යි. 1024 1.10යි. 2048 1.11යි. 4096 1.12යි. 8192 හරිද? 6 වරක් 2 12යි. 9 වරක් 2 18යි 1.9යි හරි. 8192 1.13. හරි. ඔය විතරක් නෙමෙයි ඕකට ළඟපාත ඒවත් අපිට මතක තියාගන්න පුළුවන්. ළඟපාත ඒවා මතක තියාගන්නේ කොහොමද? හරි ළඟපාත ඒවා හරි ලේසි. හරි. 2 කියන්නේ මේක නම් 1 කියන්නේ දැන් අපි දන්නවා 18 එකක් අඩුවෙන් කීයද? 10 පාදේ 18 එකක් අඩු සංඛ්‍යාව කීයද? 999. 10 පාදේ 18 එකක් අඩුයි 999. දෙකේ පාදේ දෙකට එකක් අඩුයි 1. හතරට එකක් අඩුයි 3. 999 වගේ තමයි ලියන්නේ අපි. 3 කියන්නේ 1 2යි. 8ට එකක් අඩුයි 7. 7 කියන්නේ මේ බිංදු ගාන වෙනකොට එක ඒවා. 1 3යි. 16ට එකක් අඩුයි 15. 15 කියන්නේ 1 4යි. 15ට එකක් අඩුයි 32ට එකක් අඩුයි 31. 1 5යි. 63 128ට එකක් අඩුයි 127. අර 999 වගේ මේකේ තියෙන උපරිම එකනේ එකෙන් ලියන්නයි තියෙන්නේ. 256ට එකක් අඩුයි 255. ඊළඟට 512ට එකක් අඩුයි 511. 1024ට එකක් අඩුයි 1023. එහෙනම් එකේ ඒවා 10ක් තමයි හටෙන්නේ. මොකද 1.0 ඒවා 10නේ 1.1024 තිබ්බනම්. එහෙනම් මෙතන එකේ ඒවා 10. ඊළඟට 2048ට එකක් අඩුයි 2047. එකේ ඒවා 11ක්. 4095. 8192 8191 13ක් එකේ. හරි. එතකොට මේක ලියාගත්තා. මේක දන්නවනම් එකක් වැඩි එකක් ලියන්න පුළුවන්. හරි. එකක් වැඩි එකක් ලියන්න පුළුවන්. එකක් වැඩි එකක් ලේසියෙන් ලියන්න පුළුවන්. ඒ කියන්නේ 5. sorry දෙකට එකක් වැඩි 3. කියන්නේ 1 1. 3ට එකක් වැඩි sorry 4ට එකක් වැඩි 5. 5 කියන්නේ 100 නේ ඉන්නේ 4. එහෙනම් එකක් දැම්මා. ඊළඟ එක 8ට එකක් වැඩි 9. 1001. 16ට එකක් වැඩි 17. 10001. හරි. ඒ හින්දා දෙකේ පාදය කියන්නේ රටා ගොඩක්.
දෙකේ පාදේ කියන රටා ගොඩක් ඕගොල්ලෝ පොඩ්ඩක් ලියලා පෙන්නන්න. ඔන්න මම මේ ඔක්කොම ලියන්න නම් අවශ්‍ය නැහැ. කීපයක් ලියලා පෙන්නන්න. ඕගොල්ලන්ට ඉතුරු ටික හදා ගන්න පුළුවන්. දෙකේ පාදේ තියෙන රටා හින්දා ඉලක්කමක් දැක්කම ටක් ගාලා අගේ කියන්න අපිට පුළුවන් අර රටාව මතක් කරලා. දෙකේ පාදේ ඉලක්කම් ටික මතක තියාගන්න ඕන. 2 4 6 ඒව දන්නවනේ ඔයගොල්ලෝ 2 4 8 16 32 64 ඒක තමයි පෙන් ඩ්‍රයිව් කැපැසිටි යන්නේ මේ විදියට, මෙමරි කාඩ් කැපැසිටි යන්නේ මේ විදියට, RAM කැපැසිටි යන්නේ මේ විදියට. ඉතින් එහෙනම් මතක තියාගන්න ලේසි. ඒ ටික මතක තියෙනවා නම් ඒවා දෙකේ කීවෙනි බලයද කියලා මතක තියෙනවා නම් උත්තර ටික හදන එක ලේසි. හැම වෙලේම දෙකේ බලයකට එකක් අඩු වුණාම ඔක්කොම එකේ වෙන් ෆිල් වෙනවා. 1024 කියන්නේ 1.10යි. 1023 කියන්නේ 1/10යි. 128 කියන්නේ 1.7යි. 127 කියන්නේ 1/7යි. 256 කියන්නේ 1.8යි. 255 කියන්නේ 1/8යි. හරි ඔය ක්‍රමයට පොඩ්ඩක් මතක තියාගත්තොත් අපිට ගොඩක් තැන්වලදී ලේසි වෙනවා. ලියලා ඉවර නම් කියන්න ඕන ඉවරයි කියලා. ඉවරයි සර්. තව කවුරු හරි ලියනවද? නිපුණි ලියනවද? ඉවරයිද? නුවන්ත හරි සර්. හරි නේද? හැමෝම හරිද? තව ලියන අය ඉන්නවනේ. අපි චූට් විනාඩියක් දෙමුකෝ. හරි. බෙදලා ගත්තොත් 1023 කියන්නේ 1/10යි. එහෙමනම් මෙතනදිත් එන්න ඕන මේ ප්‍රශ්නෙටත් උත්තරේ 1/10ක් එන්න ඕන. අපි බලමු 1 2 3 4 5 6 7 8 9 10. එහෙනම් උත්තරේ හරි. බෙදලා ගත්තත් ඔක්කොම තමයි එන්නේ. 8192 මම එකම ඒ හින්දාමයි දුන්නේ. 8192 කියන්නේ 2/13 වෙනි බලය. 2/13 වෙනි බලය කියන්නේ 1.13යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 1.13යි. 34 අෂ්ටක වලින් අහනවා. 34 අෂ්ටක වලින් නම් 8ෙන් බෙදන්න ඕන. 8ෙන් බෙදුවාම 8 වරක් 4ක් තියෙනවා 32ට ඉතිරි 2යි. 4යි ඉතිරි 2යි කියන්නේ 42යි. 513 අෂ්ටක වලින් දීලා තියෙන්නේ මොකෙන්ද? බයිනරි වලින්. ඒක තමයි වැරදි. නොනිත්ම මොකෝ ඒ? අහලා තියෙන අෂ්ටක වලින් ඔක්ටල් වලින් උත්තරේ දීලා තියෙන්නේ බයිනරි වලින්. බයිනරි වලින් උත්තරේ හරි ඇති. 1.9 නේ එන්න ඕන 511 512 වණ. 1 2 3 4 5 6 7 8 9. ඕන 9ට එකක් එකතු වුණා. හරි 513 හරි ලියලා තියෙනවා. හැබැයි බයිනරි වලින් ලියලා තියෙනවා. අහලා තියෙන අෂ්ටක වලින්. එකයි වැරදි. 4095 අෂ්ටක වලින් 4096 දන්නවා දැන්. ඔන්න මේ මෙතනින් වෙන හැටි මම කියලා දෙන්න. 4095 අෂ්ටක වලින් 4096 දන්නවා. බලන්න මෙතනට ගියාම 4096 මේ තියෙන්නේ 1.12යි. එහෙනම් 4095 කියන්නේ 1/12යි. දැන් ඒක ගන්නවා 4න් 4. මේ 4 කියන්නේ F. මේ 4 කියන්නේ F. මේ 4 කියන්නේ F. 16 පාදයෙන් නම් F F F. 8 පාදයෙන් නම් 3 3 ගන්න ඕන. මේ 3 කියන්නේ 7යි. ඊළඟ 3 ඒත් 7යි. ඊළඟ 3 ඒත් 7යි. ඊළඟ 3 ඒත් 7යි. 7 7 7 7. හරි. එතකොට ලේසියෙන් අපිට හදන්න පුළුවන්. 7යි 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 7. ඒක තමයි උත්තරේ වෙන්නේ. ඒක හරි. ඊළඟට දිග එකක් දීලා අහනවා අෂ්ටක වලින්. මේ 3 කියන්නේ කීයද කියලා ගන්න ඕන. අර වගුව බලන්න. දැන් ඔයාලා ළඟ තියෙනවා. 101 කියන්නේ 5යි. ඊළඟ 3 011 කියන්නේ 1යි. හරි. ඊළඟ 3 111 කියන්නේ 7යි. හරි. ඊළඟ 3 100 කියන්නේ 3යි. sorry 4යි. හරි. ඊළඟ 3 011 කියන්නේ 3යි. හරි. ඊළඟ 3 මුලට බිංදුවක් දාන 011 කියන්නේ 3යි.
උත්තරේ හරි. ඊළඟ එක මේක අෂ්ටක වලින් අහලා තියෙනවා. දශම සංඛ්‍යා ඔයාලට නෑ විභාගෙට. එහෙනම් බය වෙන්න එපා. හැබැයි හිතලා ලියන්න පුළුවන් ද බලන්නයි දුන්නේ. දශම සංඛ්‍යා විභාගෙට නැහැ. දශම සංඛ්‍යා තිබ්බොත් ගන්නේ මෙහෙමයි. මෙතන ඉඳන් 3ක් ගත්තා. මෙතන ඉඳන් 3ක් ගත්තා. දශම ස්ථානයේ ඉඳන් 3ක් ගන්න ඕන. පොඩ්ඩක් ඉන්න අපේ එක දරුවෙක් ලින්ක් එක අහනවා මොන හරි වෙලාවට මිස් වෙලා තියෙන්නේ. චුට්ටක් ඉන්න. හරි. දශම ස්ථානයේ ඉඳන් ඉදිරියට ගන්න ඕන. 0.11 කියන්නේ 3යි. ඊළඟට 111 111 කියන්නේ 7යි. 7යි 3යි. එතකොට 111 කියන්නේ 7යි 3යි. මෙතනදි ගන්න දශම ස්ථානයෙන් මේ පැත්තට. 1.0 කියන්නේ 6යි. ඊළඟට මෙතන ඉඳන් 1.0 කියලා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ මම කමෙන්ට් එකක් විදියට ලියන්න. අපි ලියන්නේ 1.11යි 0.0යි ඔයගොල්ලෝ තියාගන්න දශම ස්ථානේ එන්නේ නැහැ හැබැයි එක්සෑම් එකට ඒ දැනගෙන හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ ඊළඟට ඉතුරු ටික ලියනවා 1.1.0යි 1.0 අගට බිංදු දාලා ලියනවා මෙහෙම ලියලා ඉවර වෙලා මේ ලියන එකේ යටින් ලියන්න පුළුවන් 1.1 කියන්නේ 7යි 0.11 කියන්නේ 3යි 1.0 කියන්නේ 6යි 1.0 කියන්නේ 1.1 කියන්නේ 4යි කියලා අපිට 3න් 3 ලියන්න පුළුවන්. ඒක වැරදින එක සාධාරණයි. මොකද ඔයගොල්ලන්ට විභාගෙට නැති එකක්. ඒත් විභාගෙට ආවත් ඔයාලට ලියන්න පුළුවන්. දශම ස්ථානයෙන් වම් මත පැත්තට යනවා. දශම තිතෙන් වම් මත පැත්තට පූර්ණ සංඛ්‍යාව හදා ගන්නවා. දශම තිතෙන් දකුණත පැත්තට දශම සංඛ්‍යාව හදා ගන්නවා. වම්මත පැත්තට ගියාම මුල් 3 කියන්නේ 3යි ඊළඟ 3 අර වගුව බලන්න 7යි මෙතන 110 වගුව බලන්න 6යි 100 කියන්නේ 4යි හරි මෙහෙම තමයි හදන්නේ මම කමෙන්ට් එකක් විදියට ඒක ඇඩ් කරන්න ඊළඟ එක 16 පාදයෙන් අහන්න හරි ඒත් වගුව බලලා කරන්න පුළුවන් අග 4 1101 කියන්නේ D C ඊළඟ 4 9යි ඊළඟ 4 B ඊළඟ 4 කියන්නේ මුලට බිංදු 3ක් ගන්න 0.0.1 කියන්නේ 1යි මම දැන් වේගෙන් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා හිතලා දැන් මේ වෙද්දී අපි ගොඩක් කරපු හින්දා අපහැදිලි නම් දරුවනේ මම වේගෙන් කරන එක නවත්තලා සර් ඒක තේරුන්නේ නැහැ කියලා අහන්න. තේරුණාද? චන්දුප තේරුණාද පුතේ? චන්දුප. ඔව් සර්. හරි නේද? අපහැදිලි නම් අහන්න ඔයගොල්ලෝ කතා නොකරනකොට මට බයයි තේරෙන්නේ නැද්ද? නිින්ද ගිහිල්ලත් දන්නේ නැහැ නේ මගේ කටහඬ අහලා මෙපා වෙලා. හරි පාන්දර නැගිටලා දැන් රතිඤ්ඤ එහෙම දාලත් ඇතිනේ. ඒ හින්දා දැන් නිින්ද ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. අද මහන්සි ඉඳලා. පළවෙනි දණි කිය. හරි හරි ඔයගොල්ලන්ට කම්මැලි වගේ නම් මම වෙන කතාවක් කියනනම් IT වලට සම්බන්ධ නැත්නම් එක දිගට පාඩම කතා කරනකොටත් වෙන කම්මැලි IT වලට සම්බන්ධව දෙයක් මම කියනවා IT මේ ඉස්සරහට එන artificial intelligence කෘත්‍රිම බුද්ධිය කෘත්‍රිම බුද්ධිය කියන්නේ ඉදිරියට දැන් පරිගණක වල අදටත් තියෙනවා දැන් Apple computer එකක් ගත්තම Siri කියලා එකක් තියෙනවා Windows computer එකක් ගත්තම Cortana කියලා තියෙනවා ඒ artificial intelligence වලින් තමයි ඒව එකතු වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ Siri එකට ගිහිල්ලා මට අහන්න පුළුවන්.
Siri, who is the father of computing? Charles Babbage. එතකොට Siri එකට උත්තර දෙනවා. හරි. ඒ වගේම Google ලා වගේ දැන් වෙබ්සයිට් වලත් artificial intelligence දැන් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් Google එකට ගිහිල්ලා අපිට අහන්න පුළුවන් Google එකට ගිහිල්ලා ඒ මයික්‍රොෆෝන් එක ඔන් කරලා අපිට කියන්න පුළුවන් එකට යමු Google මයික්‍රොෆෝන් එක ඔන් කරලා අපිට කියන්න පුළුවන් 60 seconds stop watch. එතකොට එයා තප්පර 60ක stop watch එකක් එයා පටන් ගන්නවා 60 seconds stop watch තප්පර 60ක් count down කරන්න පටන් එයාට හිතන්න තේරෙනවා ඉතින් ඉදිරියේදී කියනවා මේ artificial intelligence දියුණු වුණාම vehicles වල එහෙම වාහනෙත් එක්ක ඔයාලට තර්ක කරන්න වෙයිලු අනාගතේ කියන වාහනයට ඔයාලට කියන්න පුළුවන් ඔයා තනියෙන් පාක් කරගන්න කියලා. හරි. එතන වාහනේ ගිහලා පාක් කරගන්න. ඉතින් ඒ වගේම වාහනේ සමහර වෙලාවට කියනවා ඔයාට මේක තමයි ලේසිම පාර කියලා. GPS වලින් දැනටත් සජෙස්ට් කරන්නේ නේද? මේක තමයි ලේසිම පාර කියලා වාහනේ කියද්දි ඔයාට කියන්න පුළුවන් නෑ නෑ ඔය කිව්වට ඔය පාරේ යන්න දැන් දැනටත් ඔයාලා කියනවද නේද Google Map එකේ පෙන්නනකොට ඔය පාරේ ගියට වලවල් තියෙද දන්නේ නෑනේ. ඔය පාර ගියට තේවතු අස්සෙන් එහෙම වැටෙයිද දන්නේ නැහනේ අපිට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහනේ. ඒ වගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් එකක් කියනවා ඔයාගේ ඉන්ටෙලිජන්ට් එකෙන් තව එකක් කියනවා. ඔය විදිහට කම්පියුටර්ස් ඉස්සරහට AI වලින් අපිට දැක්කද ස්ටොප් වොච් එක වැඩ කරනවා. හරි. ඒ වගේ ස්ටොප් වොච් එකක්. ඒ වගේ වෙන භාෂාවකට පරිවර්තනය කරන්න ඕන. වෙන භාෂාවකට පරිවර්තනය කරන්න ඕන නම් අපිට Google එකට කියන්න පුළුවන්. I like you in Japanese. සින්දුවක් දුන්නේ. Here's a matching video. I like you in Japanese. In Japanese, you would say, 私あなたが好き හරි. එතකොට වෙන අපි සිංහලෙනුත් අහමු. I like you in Sinhala language. here is your translation. හරි. I like you in Tamil language. Here is your translation. හරි. ඉතින් මේ වගේ දරුවනේ හරිද? මතක තියන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක ඔය මට්ටමේ දැන් භාෂාවක් පරිවර්තනය කරන්න පුළුවන්. අගයක් ගණන් හදන්න පුළුවන්. ස්ටොප් වොච් එකක් විදිහට දුවන්න පුළුවන්. ප්‍රශ්නයක් අහුවම උත්තර දෙනවා. ඉතින් අපිට තර්ක කරන්න පුළුවන් කම්පියුටර්ස් එක්ක. ඒ වගේ ඉදිරියේදී දැනටමත් පරිගණක ඔය මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි කියන භාෂාවක් සිංහලෙන් වුණත් දැන් ඔයගොල්ලෝ ගියොත් helakuru.lk වගේ වෙබ්සයිට් එකකට අපි සිංහලෙන් දෙයක් කිව්වොත් එයාට පුළුවන් ඒක ටයිප් කරන්න. මම කියලා බලන්න. මට මේ වෙලාවේ සින්දුවක් කියන්නත් හිතෙනවා කමන්නේ එපා. ඕනේ. හරි. අපි සාමාන්‍ය දෙයක් නිකන් මට මොනවා හරි ටයිප් කරලා පෙන්නන්න. හරි. මම කියන දේ එතකොට භාෂාවක් අඳුර ගන්න පුළුවන්. ලැන්ග්වේජ් එකක් අඳුර ගන්න පුළුවන්. හරි 100%ක්ම නැතත් සමහර වෙලාවට එරර්ස් තියෙනවා 100%ක්ම නැතත් භාෂාවක් අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට නෝට් එකක් ලියන්න ඕන නම් ඉස්සර වගේ නෙමෙයි සමහරට මේ වගේ එකක් දාලා තිබ්බොත් මම කියන වේගෙටම ඔයාලට නෝට් එකක් ලියා ගන්න පුළුවන්. දැක්කනේ මම හෙමින් කිව්වේ නැහැ. ඒත් මම සාමාන්‍ය විදිහට කතා කරේ ඒ මම කතා කරන වේගෙන්ම පරිවර්තනය සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා දරුවනේ මේ ඉස්සරහට එන ලෝකෙදී ඕගොල්ලෝ තොරතුරු තාක්ෂණය නැතුව යන්න හිතන් ඉන්නවනම් කවුරු හරි ඕගොල්ලන්ගේ යාළුවෝ එමෙ ඉන්නවනම් සමහරට IT කරන්නේ නැහැ. IT පේන්න බෑ. කම්පියුටර් රූම් එකට යන්නෙත් නැහැ. කම්පියුටර්ස් පෙන්වන්න බෑ. එහෙම ඉන්නව ළමයි. හරි. ඉතින් මම දැකලා තියෙනවා. කම්පියුටර්ස් ෆෝන්ස් එහෙම අල්ලන්නේ නැහැ. වැඩිම කැමති නැහැ ටෙක්නොලොජි. හැබැයි ඒකට මේ ඒගොල්ලන්ට මේ ඉදිරි ලෝකයේත් එක්ක යනකොට ලේසි වෙන්නේ නැහැ. අපි මොන දේ කරත් අපි බයොලොජි කරත් සයන්ස් කරත් හරි මොන දේ කරත් අපිට ICT අවශ්‍ය වෙනවා. ඉතින් තව මම පෙන්නන්නම් එක තව උදාහරණයක්.
මම මේ කොලරාඩෝ යුනිවර්සිටි එකේ එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකෙන් මේ ඩෙවලොප් කරලා තියෙන ප්‍රෝග්‍රෑම් එකකින් මම මේ පෙන්නන්නේ මේක. හරි. දැන් ඕගොල්ලෝ දන්නවද බලමු. ඕගොල්ලෝ දන්න දෙයක් අපි ගමුකෝ. මේ ඕගොල්ලන්ට තියනවද දරුවනේ අර මේ මාධ්‍ය දෙකකින් ගමන් කරනකොට අර ආලෝක කිරණ හැරිලා ගමන් කරනවා කියන පරීක්ෂණයක් තියෙනවද විද්‍යාවේ? ඔව් සර්. තියෙනවා නේද? 9 වසරේදී. 9 වසරේදී එහෙනම් ඉතින් හොඳයි නේද? දැන් ඒ වගේ ඔයාලට ඒ වගේ එකක් කම්පියුටර් එකෙන් නිකන් කරලා බලන්න ඕන නම් මේ තියෙන්නේ කොහොමද මේ මාධ්‍යයේ තියෙන වර්තනාංකය මත කොහොමද කිරණයක් හැරෙන්නේ? වර්තනාංකය සමාන මාධ්‍ය වලින් ඒ වගේම ප්‍රිස්මයක් තුළින් සිදුවන වර්තන. හරි ඒ වගේ බලන්න ඕන. දැන් මම මූලික එක ගන්නම්කෝ මේක. එතකොට මේ තියෙන ඕන ආලෝක කිරණයක්. ආලෝක කිරණයක් දැන් මෙතන තමයි අපේ මේක පතිත වන තැන. එතකොට මෙතන තියෙන පල්ලෑ තියෙන මාධ්‍ය බලන්න. පල්ලෑ තියෙන මාධ්‍ය වතුර. මේ තියෙන වෝටර්. මට පල්ලෑ තියෙන ආලෝකය මේ පල්ලෑ තියෙන එයා නැත්නම් බලන්න පල්ලෑ තියෙන්නේ මේ වාතයම නම් හැරිල්ලක් නැහැ. කෙලින්ම යනවා. එන කෝණයෙන්ම යනවා. හැබැයි වර්තනාංකේ වැඩි වෙද්දි රිෆ්‍රැක්ෂන් ෆැක්ටර් එක නැත්නම් වර්තනාංකේ වැඩි වෙද්දි බලන්න මොකද වෙන්නේ? වැඩි වෙන්න මේක හැරෙන්න ගන්නවා. හේතුව මේ කිරණ ස්ලෝ වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනවා. හරි බලමු අපි මේක වේව් ෆෝමැට් එකෙන් බලලා මේ බලන්න. මේක ස්ලෝ වෙනවා. ප්‍රවේගය මේක වේගය අඩු වෙනවා. වේගය අඩු වෙන්න v = f lambda කියලා තියෙනව නේද? සමීකරණ. ඔයාලා බලලා බලන්න. මම සයන්ස් උගන්වන්න යන්නේ නැහැ. මොකද මම දන්නේ නැති දෙයක් උගන්වන්න බෑනේ. එතකොට ප්‍රශ්න වෙන්න පුළුවන්. සයන්ස් ගුරුවරු ඇවිල්ලා මගෙත් එක තරහ වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ වර්තනාංකය වෙනස් කරනකොට දැන් වතුරට වැඩිය වීදුරු වල වර්තනාංකය. ඔන්න තවත් හැරෙනවා. එතකොට මේ උඩට යන්නේ මොකද්ද? උඩට යන්නේ. කවුරුහරි කියන්න බලන්න. පරාවර්තන. පරාවර්තනය. ඔව්. අපිට මේක වාතයම තිබ්බනම් මේ මාධ්‍ය පරාවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශක්තිය මේ විදිහටම යන්නේ නැහැ. ඔයාලා දන්නවා ශක්තිය කියන එක සම්පූර්ණයෙන් විනාශ කරන්න බෑ. වෙනත් ශක්තියට පරිවර්තනය කිරීමක් වෙන්නේ. එහෙමනම් මොකද්ද වෙන්නේ? මේකේ ශක්තිය අඩු වෙලා යද්දි පල්ලහැට කොටසක් මොකද වෙන්නේ? පරාවර්තනය වෙලා උඩට යනවා. ඉතින් මේ දෙකේ එකතුව තමයි මෙතන තිබ්බේ. ඔන්න හැරිලා යනවා. ඒ තව කොටසක් පරාවර්තනය වෙනවා. ඒතකොට ග්ලාස් වලට ගියොත් එහෙම. උඩ තියෙන මාධ්‍ය වෙනස් කරන්නත් පුළුවන්. උඩ අපි වතුර ගමු. උඩ වතුර පල්ලෙහ ග්ලාස්. ඒක ඕක ප්‍රැක්ටිකල් එක ඔයාලා ඉතින් අමාරුවෙන් කරන්න එපයිනේ. කම්පියුටර් එක තියෙනවා නම් වැඩේ හරි ලේසි. හරිද? ඒ වගේ මේ විද්‍යාත්මක පරීක්ෂණ. AI විතරක් නෙමෙයි විද්‍යාත්මක පරීක්ෂණ අපිට තනියෙන් කරලා බලන්න පුළුවන්. හරි ඒ වගේ දේවල්. ඉතින් තව මම පෙන්නන්නම් ඕනනම් ගොඩක් ඔය වගේ ඒවා තියෙනවා වර්ණාවලිය ගැන පරීක්ෂණ පරමාණු ගැන පරමාණුවක් හැදෙන්නේ කොහොමද ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන දාලා ඊළඟට කොහොමද සර්කිට්ස් හදන්නේ පරිපථ ගොඩ නැගීම හරි අද අපි පාවිච්චි කරනවා අද අපි ඉගෙන ගන්න ලොජික් ගේට් පාඩම එතකොට අපි පරිපථ ගොඩ නැගීම පාවිච්චි කරනවා ඒ වගේම ශක්තිය කොහොමද ශක්තියක් වෙනත් ශක්තියකට පරිවර්තනය වෙන්නේ කියන ඒ දේවල් මේ වගේ ගොඩක් බලය සහ ගම්‍යතාවය ඔය දේවල් භාග සංඛ්‍යා ඔය සියල්ලම ඔයාලට තනියෙන් කරලා බලන්න පුළුවන්. හරි. ඉතින් මේ ඔක්කොම ප්‍රැක්ටිකල්ස් විදිහට තියෙන මේ තියෙන්නේ කොහමද පරමාණු වලින් අණු හැදෙන්නේ කියන එක සහ ඒ අණු වල තියෙන අණු වල තියෙනනේ ඇන්ගල් එකක් තාම ඔයගොල්ලෝ සමහරවිට සයන්ස් වගේ ඉගෙන ගන්න ඉතින් ඉගෙන ගන්න. දැන් ගොඩාක් වෙලාවට සයන්ස් කරන දරුවෝ මම දකිනවා අර GIT තියෙනවා ඒ ලෙවල් වලට ලැබ් එකටවත් යන්නේ නැහැ. ඇයි ඒ දවස්වල ඒගොල්ලෝ සයන්ස් නේ කරන්නේ. බයොලොජි කරන්නේ සයන්ස් කරන්නේ. එහෙනම් IT වැඩක් නැහැ. එහෙම හිතාගෙන තමයි යන්නේ. ඒගොල්ලෝ යන්නේ බෝඩ් එකේ කියලා දෙන එක ලියාගෙන පාඩම් කරගෙන විභාගෙ ලියන්නේ. හැබැයි ඒගොල්ලෝ කවදාවත් ඒක කරලා බලන්නේ නැහැ. කරලා බැලුවා නම් සමහරවිට ඒගොල්ලන්ට ඊට වැඩිය අදහසක් ගන්න පුළුවන්. මේ තව එකක්. මේ තියෙන්නේ සංඛ්‍යාතය අනුව කොහොමද තරංගයක් තරංග කියන්නේ දැන් ඕනම එකක ද්‍රව්‍ය ස්වභාවයක් තියෙනවා තරංග ස්වභාවයක් තියෙනවා. හරි ඔයගොල්ලෝ දන්නවා වතුර බිඳුවක් දැම්මොත් මේ වගේ හරි මම මේක මේ අතට ගත්තොත් මේ වතුර බිඳුව නිසා මේ වගේ තරංගයක් ඇති වෙනවා තරංග ආකාරයක් ඇති වෙනවා. ඉතින් මම මේකේ මේ සංඛ්‍යාතය අඩු කරොත් ඒ කියන්නේ වතුර වැටෙන්නේ නිකන් ඈතින් ඈත.
තප්පරයකට වැටෙන වතුර බිඳු ප්‍රමාණය අඩු කරනවා. එතකොට බලන්න තරංග ආයාමය නිකම්ම අඩු වෙනවා. සංඛ්‍යාත අඩු කරනකොට මේකේ තරංග ආයාමයත් නිකම්ම අඩු වෙනවා. හරි ඒ වගේම තරංගේ බලන්න මේකේ ඔන්න මේ වගේ තරංගයක් තමයි දැන් යන්නේ. හැබැයි සංඛ්‍යාත වැඩි කරොත් සංඛ්‍යාතත් වැඩි කළා මේ මොනවාද තීව්‍රතාවයත් වැඩි කරනවා. දැන් බලන්න ඔන්න මේ වගේ එකක් යනවා. දැන් වේගෙන් යනවා. මේ තරංගය ඈතට යන්න තරංගයේ තීව්‍රතාවය කියන්නේ තරංගයේ බලයේ ශක්තිය අඩු වෙනවා. ඒකත් මෙතන පේනවා. මෙතනදී උසයි මේ වේව් එක. හැබැයි මෙතනදී පොඩි. හරි මේ වගේ මම මේ ඔයාලට අමතර දෙයක් කියලා දුන්නේ ඔයගලන්ට අර පාඩමම කරනකොට කම්මැලි හින්දා දැන් සමහරට අලුතෙන් ආපු ළමයි හිතන්න පුළුවන් මේ විද්‍යාව මේක උගන්වන්නේ IT නෙවෙයි කියලා. නෑ එහෙම එකක් නෑ. ඔයගලන්ට කම්මැලිකම යන්නත් එක්ක තමයි මම කියලා දුන්නේ මේ අනෙකුත් විෂයන් ඉගෙන ගන්න IT කියන එක සෑහෙන වැදගත් වෙනවා. ඔයගලන්ට මෙතන මේවෙන් මනින්න පුළුවන් මේ තරංගය අතර පරතරය මේ කමෙල්ලා බලන්න පුළුවන්. එතකොට තරංගයේ තීව්‍රතාවය මනින්න පුළුවන්. තරංගයේ ස්ථාන දෙකක් අතර ඒ වගේ මනින්න පුළුවන් කලාව කොහොමද වෙනස් වෙන්නේ මේ ඔක්කොම කියලා දෙන්න යන විදිහක් නෑ අද මොකද IT පාඩමක් අපිට තියෙන හින්දා. හරි ඉතින් ඔයගොල්ලෝ සයන්ස් උනත් ඉස්සරහට මම හිතනවා ආසාවෙන් ඉගෙන ගනි. සයන්ස් ටීචර්ටත් පුළුවන් නම් පොඩ්ඩක් කියලා දීලා පන්තිය බෝරින් වෙන එක අඩු කරගන්න. හරි අපි යමුකෝ පාඩමට අපි කතා කරගෙන හිටපු දැනට අපි කතා කරගෙන හිටපු ප්‍රශ්න ටික මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් සංඛ්‍යා පද්ධති වල පරිවර්තනය කතා කරේ. මෙතනින් එහාටත් මේ වගේම තමයි ආයත 4 ගන්න තියෙන්නේ මේ 4 කියන්නේ b මේ 4 කියන්නේ ආයත b ඉස්සරහා තියෙන්නේ බිංදු 3යි 4යි බිංදු 3යි 1යි කියන්නේ 1 bb 1යි bb තමයි 16 පාදේ සංඛ්‍යාව. හරියට ලියලා තියෙනවා. dead in binary ඒක තමයි ෆනි දේ නේද? ඒක කියන ඩෙඩ් වගේ වචනත් ලියන්න පුළුවන්. ඒ 16 පාදේ. මට කවුරු හරි කියන්න බෑ මෙයාගේ උත්තරේ වැරදි. මං හිතන්නේ කවුරු හරි මට කියන්න බලන්න. D කියන්නේ මොකක්ද? අර වගුව බලලා කියන්න ඕන. 1.1.1 1.1.1. ඊළඟට E කියන්නේ 1.1.1. ඊළඟට A කියන්නේ 1.1.1. ඊළඟට D කියන්නේ ආයෙත් 1.1.1 වගුවට අනුව. එහෙමනම් ඇයි පුතේ වැරදි උත්තරේ? හරි නේද? ඔය තියෙන 1.1.1 ඊට පස්සේ වරද්දලා නේද? D A E D හරි මොකක් කර එකක් කරගෙන. හරි පටලවාගෙන. එතකොට මේක තමයි උත්තරේ වෙන්නේ. හරි. ඒ වගේ වචන උනත් ලියන්න පුළුවන් ඈ. හෙක්සාඩෙසිමල් වලින් වචන වගේ තියෙන්නත් පුළුවන්. හරි මේව පාවිච්චි වෙන තැනකුත් අපි නිකන් ටක් ගාලා බලමු කොයි වගේ තැන්වලද මේ 16 පාදේ පාවිච්චි වෙන්නේ මොකද ඔයගොල්ලෝ දැනගන්න එපා. ඔන්න 11යි පන්තිට ගියාම මේක ඉගෙන ගන්නවා. කොහෙද මේක පාවිච්චි වෙන්නේ කියලා. මම ටක් ගාලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේ වගේ තැන්වලදී තමයි 16 පාදේ පාවිච්චි වෙන්නේ. ෆයිල් new එකක් අරගෙන මම මේ new ෆයිල් එකේ ටක් ගාලා පොඩි කෝඩ් එකක් ලියනවා. HTML ඊට පස්සේ අපි ලියමු head section එක. මේවා තාම දන්නේ නැහැ ඔයගොල්ලෝ ඈ. ඔව් දන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි තාම අපි ඉගෙන ගත්තේ නැහැ. මේවා තියෙන 11 වසරේදී. හරි අර 16 පාදයෙන් පාටක් දෙන්න පුළුවන්. BG COLOR සමානයි DEAD 00 කියලා දෙමුකෝ. මේ තියෙන red කොච්චර තියෙනවද කියලා රතු red green blue dead 0 කියලා දුන්නේ නැත්තම DEAD මේ තියෙන රතු ඊළඟට AD ප්‍රමාණයක් තියෙන්නේ red green කොළ ඊළඟට නිල් මේ විදිහට දුන්නොත් අපිට වෙබ්සයිට් එක save as කරමු අපි වෙබ් page එකක් විදිහට desktop එකේ a.html save හරි දැන් අපි බලමු browser එකේ
desktop එකේ a.html හරි browser එකේ open කරා මෙන්න මේ පාට තමයි ඔය කලර් එක. ඒ අපි දාපු පාට. ඊට පස්සේ මම මේකේ බිඳුව බිඳුව උඟලට දාලා red අඩු කරලා green blue වැඩි කරනවා. green dead කරනවා. green dead කරාම දැන් බලන්න browser එකේ මේ තමයි අපේ අලුත් පාට. එතන මේ 16 පාදයෙන් තමයි මම කියන්නේ දෙකේ පාදේ තමයි පරිගණකේ පාවිච්චි වෙන්නේ. තියෙන්නේ දෙකේ පාදේ. හැබැයි නිරූපණය කරන්නේ 16 පාදයෙන්. හෝ 8 පාදයෙන්. වඩාත්ම නිරූපණය වෙන්නේ 16 පාදයෙන්. පටලවා ගන්න එපා පේපර් එකේ. පරිගණකයේ භාවිතා කරන්නේ දෙකේ පාදය. නිරූපණය සඳහා 16 පාදේ සහ 8 පාදේ උදව් වෙනවා. පරිගණකයේ භාවිතා කරන්නේ දෙකේ පාදය. නිරූපණය සඳහා 8 පාදේ 16 පාදය උදව් වෙනවා. පටලවා ගන්න එපා. හරි. එහෙමනම් බලමු ඊටු ප්‍රශ්න ටිකක් ඉක්මනින්. හරි. ආයෙත් අහනවා අෂ්ටකාංගය. ඉතින් අරක ලියාගත්තා නම් අර කලින් වගේ d කියන්නේ 1.1.1 e කියන්නේ 1.1.1.0 a කියන්නේ 1.1.1 d කියන්නේ 1.1.1 මේක ලියාගත්තා නම් ඒකම කොපි කරලා ඊළඟ ලයින් එකේ පේස්ට් කරලා 3න් 3 බෙදුවා නම් 3න් 3 බෙදුවා නම් ඔයාලට එන්නේ මොකද්ද? ඔයාලට එන්නේ 1යි 5යි 7යි කීයද 1යි 5යි 7යි 2යි 5යි 5 හරි නේද? මම වැරදි නම් ඔයාලා කියන්න ඕන. බලන්න මං ලිව්ව හරිද කියලා. හරිද මේක? d කියන්නේ මොකද්ද? අපෝ කියන්න අර වගුවෙන් බලලා d කියන්නේ 1.1.1 1.1.1 e කියන්නේ 1.1.1 1.1.1 a කියන්නේ 1.1.1 හරි d කියන්නේ අප වරකමයි 3න් 3 ගන්න මේ 3 ඊළඟ 3 ඊළඟ 3 ඊළඟ 3 ඊළඟ 3 සහ 1 මුලට 1යි මේ 3න් කියන්නේ 8 පාදයේ වගුවෙන් 5යි 8 පාදයේ වගුවෙන් 7යි 8 පාදයෙන් වගුවෙන් 2යි 8 පාදයේ වගුවෙන් 5යි 5යි හරි නේද? තේරෙනව නේද? ඇයි වැරදිලා තියෙන්නේ කියලා? මම හිතන්නේ මාරු කරගෙන නේ. සර් කලින් උත්තරේ වැරදිනේ. කලින් උත්තරේ වැරදිනේ මේක. හරි. හොඳයි. ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් එතනින් එහාටත් තියෙන පරිවර්තනම තමයි මම අද අලුත් පාඩමක් පටන් ගන්න අවශ්‍ය හින්දා ඊළඟට අහලා තියෙනවා මේක 6.1 අෂ්ටකාගය. ඒ වගේමයි 7 කියන්නේ කොහොමද? වගුව බලලා කියන අපි වෙන කාගෙන් හරි අහමු. නොවන්ත කියන්නකො පුතේ. 7 කියන්නේ 16 පාදේ එකක්ලු තියෙන්නේ. 16 පාදේ එකක් නම් බලන්න ඕන අපි අර 16 පාදේ වගුවේ. 7 කියන්නේ මොකද්ද එතකොට? නොවන්ත නොවන්ත නැද්ද? සමහර විනාඩියක් දෙන්න. හරි වගුව නැහැ. නොවන්ත ඉන්න වගුව නැහැ නේද? හරි නොවන්ත වගුව කරලා ගන්න ටක් ගන්න පුතේ. එතකන් තව කවුරු හරි කියන්න කවුද අපි යහමු නදීෂානි 7 කියන්නේ 1.1.1 සර්. ඔව් 16 පාදේ වගුවෙන් පුතේ බලන්න ඕනේ 1.1.1 කියනකොට අර විදිහ 16 පාදේ වගුවෙන් බැලුවම එන්නේ මෙහෙමනේ 0.1.1 1.1.1 තමයි මම දාන හරි 16 පාදයකින් කියන්න මෙන්න මේක 0.1.1 මේකෙත් 1.1.1 තමයි හැබැයි අර 16 පාදේ සංඛ්‍යාවකින්ද 4න් 4 තමයි අපි ගන්නවා හරි මට ඉතුරු ඒවත් කියන්නකෝ නදී ශානි 0.1.1 8 කියන්නේ 1.0.0.0 හරි ඒ කියන්නේ 1.1.1 1.1.1 හරි 3 කියන්නේ 0.1.1 හරි very good ඉතින් ඊට පස්සේ අපි මොකද කරන්නේ මේකම 3න් 3 ලියනවා අපි මේකේ කොපියක් අරගෙන මේක පිටපතක් ගමු එතකොට ලේසි මම කමෙන්ට් එකේ දාන්නම්
මේකම ලියනවා 3න් 3. 3න් 3 අග සිට මුලට. මොකද පූර්ණ සංඛ්‍යාවක් නේ. මේ 3 ගත්තා. ඊළඟ 3 ලිව්වා. ඊළඟ 3 ලිව්වා. ඊළඟ 3 ඊළඟ 3. හරි. දැන් මට කියන්න බලන්න කොහොමද ලියන්නේ කියලා. බිංදුව කියන්නේ බිංදුවමයි. ඒක ලියන්න අවශ්‍ය නැහැ. 1 1 1 කියන්නේ 7යි 7යි. 1 බිංදුව කියන්නේ 4 4යි. බිංදුව 1 බිංදුව කියන්නේ 2 2යි. 1 බිංදුව කියන්නේ 4 4යි. බිංදුව 1 1 කියන්නේ 3යි. 3 එහෙමනම් උත්තරේ දීලා තියෙන එක හරි 74යි 243. මං හිතනවා අනිත් අයටත් තේරෙන්නේ නැති කියලා. අර වගු දෙකෙන් තමයි ඔය වැඩේ කරන්නේ. හරි ටක් ගාලා නැත්තම් බෙද බෙදා ඉන්න අපිට වෙලාවක් නැහැ. වගු දෙක පාවිච්චි කළා තමයි තියෙන්නේ. මේකේ තියෙන අනිත් පැත්තට ගත්තම 8 වසරට මේවා තියෙනවා. 8 වසරට මේවා තියෙනවා. ඉතින් මම 8 වසරේ දරුවන්ටත් එක්ක මේක දුන්නේ බලන්න. ඒගොල්ලෝ පොඩ්ඩක් අවුල් වෙලා ඇති දැන් කතා කරන්න ඕන. මොකද ඒගොල්ලන්ට මොලෙවල් මට්ටමේ මේක පාර හදන්න බැරි මේ 8 කියලා තියෙන. 8 වසරටත් මේක තියෙන. සංඛ්‍යා පද්ධතිය. හරි ඉන්න ඕගොල්ලන්ට කොහොමවත් හදන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මතක තියාගන්න 12 වසරටත් මේක තියෙනවා. කවුරු හරි A level ICT කරන්න හිතන් ඉන්නවනම් අද A level ICT පන්තික මම කරන වීඩියෝ එකක් බලන්න. A level ICT ළමයින්ට ඔයාලා හදන විදිහටවත් හදාගන්න බෑ. මම දන්නේ නැහැ ඇයි කියලා ඇත්තටම. මොකද O level ICT A level ICT වල ටිකක් ලොකු පරතරයක් තියෙනවා. O level ICT කරන ළමයි A level ICT කරන්නේ නැහැ. සමහර විට O level ICT වලින් ළමයින්ට එපා වෙනවද දන්නේ නැහැ IT. ඉතින් O level IT කරන ළමයි A level IT කරා නම් මම නම් දකින්නේ ඒ ළමයින්ට හොඳ ලකුණක් අරගෙන මොරටුව හරි කොළඹ හරි හොඳ යුනිවර්සිටි එකකට යන්න පුළුවන්. ඒත් A level IT කරන O level IT කරන ගොඩක් ළමයි A level IT කරන්න ඒක අපරාධයක්. මොකද A level IT කියන ෆීල්ඩ් එකේ ජොබ්ස් කියන ඒවා ගොඩක් තියෙනවා. ඒ පොඩිම එකක් වෙන්නත් පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. ඒ මට්ටමටම ඕනම දෙයක් කරන්න පුළුවන් ෆීල්ඩ් එකක්. ඉතින් ඒක තෝරාගන්නේ නැති එක රටෙත් අවාසනාවක්. ඉතින් ඒ ළමයින් හදන විදිය බලන්න ඔයගොල්ලෝ නිකම් මංගේ කියනවට ගිහිල්ලා A level ICT වීඩියෝ තියෙනවා මගේ කරපු ඒවායේ මගේ channel එකේ නිකමට ගිහිල්ලා බලන්නකෝ ඒ ළමයි හදන විදිය දැක්කම ඔන්න දුක හිතෙනවා ඉතින්. කරගන්න බෑ ගොඩක් ළමයින්ට හේතුව O level වලදී 6ේදී 7ේදී 8ේදී මේක කරලා නැහැ. ඒක අපරාධයක්. හරි. මේ ළමයි මුලින් ඉඳන් ආයි ඉගෙන ගන්නවා මේක. අපරාධ. ඔයගොල්ලෝ තියෙන එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් A level IT වගේ සබ්ජෙක්ට් එකක් තෝරගන්න එක අමාරු නැහැ. අමාරුයි කියලා හිතන්නත් එපා. එහෙම අමාරු නැහැ. එකෙන් හොඳ opportunities ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි ඊළඟ එකට යමු. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි මාතෘකාව ලියා ගන්න. අලුත් පාඩමක් අලුත් අවුරුද්දේ මාතෘකාව ලියා ගන්න තාර්කික ద్వාර සහ බූලියානු ප්‍රකාශන. තාර්කික ద్వාර සහ බූලියානු ප්‍රකාශන. තාර්කික ద్వාර සහ බූලියානු ප්‍රකාශන. තමා අද අපි කතා කරන්න යන මාතෘකාව. ඒකේ යටතේ කෙටියෙන් ලියා ගන්න. පොඩ්ඩ ඉන්න. හරි. තාර්කික ద్వාර සහ බූලියානු ප්‍රකාශන. ඉංග්‍රීසි වලින් අපි කියනවා කාට හරි අවශ්‍ය නම් ඉංග්‍රීසි වලින් logic gates and boolean algebra. Logic gates and boolean algebra. හරි සර්. හරි. මේක යටතේ ලියා ගන්න. තාර්කික ద్వාර යනු පරිපත සහ ඉලෙක්ට්‍රොනික උපාංග වල
හැසිරීම තාර්කික ద్వාරය අනුව පරිපථ සහ ඉලෙක්ට්‍රොනික උපාංගවල හැසිරීම පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නා තාර්කික ක්‍රමවේදයකි. තාර්කික පරිපථය අනුව තාර්කික ద్వාරය අනුව පරිපථ සහ ඉලෙක්ට්‍රොනික උපාංගවල හැසිරීම පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නා තාර්කික ක්‍රමවේදයකි. ඒවා පෙන්වීමට සංකේත භාවිතා කෙරේ. ඒවා පෙන්වීමට සංකේත භාවිතා කෙරේ. කෙසේ වුවත් ඔබට වෙළඳ සලකින් මේ ద్వාර මිලදී ගැනීම කළ නොහැකි. කෙසේ වුවත් ඔබට වෙළඳ සලකින් මෙම ద్వාර මිලදී ගැනීම කළ නොහැකිය. එනමුත් මෙම ద్వාර හැසිරීම සහිත උපාංග මිලදී ගත එනමුත් මෙම ద్వාර හැසිරීම සහිත උපාංග මිලදී ගත හැකියි. කියන්නේ කඩේ ගිහිල්ලා අපිට ලොජික් ගේට් එකක් දෙන්න කියලා ඉල්ලන්න බෑ. හැබැයි එහෙම බැරි වුණාට ඒ ලොජික් ගේට් වල ඒ හැසිරීම තියෙන IC transistors, IC microcontrollers එහෙම ඒවා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම. දැන් ඕගොල්ලෝ ඉපදෙනකොට කවුරුත් කිව්වේ නෑනේ මෙහෙම දොස්තර කෙනෙක් ඉපදුනා. අන්න නැති අන්තම් ඉංජිනේරුවෙක් ඉපදුනා. ලෝයර් කෙනෙක් ඉපදුනා. එහෙම කියන්න බෑනේ. ඉපදෙන්නේ දරුවෙක්. හැබැයි ඉපදෙන කෙනා පුහුණු කරන විදිහ, එයාගේ මානසික තත්ත්වය පිහිටන විදිහ, සහ එයාගේ දක්ෂතාවය සහ අවබෝධ කරගැනීමේ ශක්තිය අනුව එයා ඩොක්ටර් කෙනෙක් බවට පත් වෙනවා. නැත්නම් ලෝයර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි කඩෙන් ගන්න තියෙන්නේ IC circuit, transistors ඒවා තමයි තියෙන්නේ. ඒකේ තියෙන මේ ඒ උපක්‍රම අපිට මේ තාර්කික හැසිරීම ගොඩනගන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම මිසක් ඔයාලට කෙලින්ම ගිහිල්ලා තාර්කික ద్వාරයක් දැන් මට AND ගේට් එකක් දෙන්න, OR ගේට් එකක් දෙන්න, NOT ගේට් පහක් දෙන්න. එහෙම ගන්න බෑ. ඒකේ හැසිරීම තියෙන උපාංග තියෙනවා. හරි, දැන් අපි බලමු මොන වගේ හැසිරීමක්ද කියලා. තියෙන්නේ මේ. හරි, මුල්ම එක ලියා ගන්න. පළවෙනි එක AND ద్వාරය. AND gate. Capital වලින් AND AND ద్వාරය. තමයි පළවෙනි එක. හරි. පේනව නේද? ඔව් සර්.
හරි. ඇන් ద్వාරය. අපි බලමු මේක කොහොමද ඇන් ద్వාරය හැදෙන්නේ. මොන වගේ තාර්කික හැසිරීමක්ද තියෙන්නේ. මම ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ සර්කිට් කන්ස්ට්‍රක්ෂන් කිට් එකක්. අර මම පෙන්නුවා වගේ. හරි. එතකොට මම මේකට ගන්නවා බැටරියක්, බල්බ් එකක්, ස්විච් එකක්, ස්විච් දෙකක්. හරි. ඊට පස්සේ වයර් කීපයක්. මම මේ වයර් එක බැටරියට සම්බන්ධ කරනවා. මේ පැත්තෙනුත් වයර් එක සම්බන්ධ කරනවා බල්බ් එකට. ඊට පස්සේ මේ බල්බ් එක සම්බන්ධ කරනවා ස්විච් එකට. මේ ස්විච් එකත් සම්බන්ධ කරනවා මෙතනට. හරි. ඔයාලා කියන්න මට දැන් මේ බල්බ් එක පත්තු කරන්න ඕන. මේ බල්බ් එක පත්තු කරන්න ඕන. මම මොකද්ද කරන්න ඕන? ස්විචස් දෙක ඔන් කරන්න. ස්විචස් දෙකම. ඇයි එකක් ඔන් කරොත් බැයි? එතකොට මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ නේද? සම්පූර්ණ වෙන්නේ නැහැ නේද? හරි. එහෙනම් මේ ස්විච් දෙකම ඔන් කරන්න ඕනේ. මේක විතරක් තනියෙන් ඔන් කරාට හරියන්නේ නැහැ. මෙයා තනියෙන් ඔන් කරොත් බෑ. හැබැයි මෙයාලා දෙන්නම ඔන් කරොත් ඔන්න දැන් මේක සම්පූර්ණයි. ඔන්න දැන් කරන්ට් එක යනවා. කරන්ට් එක යන හින්දා බල්බ් එක පත් වෙනවා. මේ පේන්නේ ඉලෙක්ට්‍රෝන යන පැත්ත. ඉලෙක්ට්‍රෝන යන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි අග්‍රයේ සිට අඩු අග්‍රය දක්වා. වැඩි අග්‍රය ඍණාග්‍රයේ සිට අඩු අග්‍රය දක්වා. ධාරාව යන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍ර අනිත් පැත්තට. හරි මේ දෙපැත්තටම බලන්න පුළුවන්. ඒක එච්චරම වැදගත් නැහැ. කොහොම වුණත් පරිපථය සම්පූර්ණ වෙන්න ඕන. පරිපථය සම්පූර්ණ වුණොත් තමයි මේකපත් වෙන්නේ. ස්විච් තුනක් තිබ්බොත් මොකද වෙන්නේ? ස්විච් තුනක් තිබ්බොත් අපි තව ස්විච් එකක් තිබ්බා කියලා මෙතන. තව ස්විච් එකක් තියෙනවා. මෙතන වයර් එකක් තියෙනවා. මෙතනත් වයර් එකක් තියෙනවා. දැන් ස්විච් තුනක් තිබ්බනම් ස්විච් තුනම දාන්න. ස්විච් තුනම දාන්න ඕන. හරි. 1යි 2යි 3ම දාන්න. එහෙමනම් තමයි සම්පූර්ණ වෙන්නේ. නැත්තම් මේ දෙකක් දැම්මට එකක් දැම්මට එහෙම සම්පූර්ණ නැහැ. සම්පූර්ණ වෙන්නේ තුනම දැම්මොත්. එහෙමනම් තමයි බල්බ් එකපත් වෙන්නේ. ඉතින් මේ තර්කයට අපි කියනවා මේ වගේ අපි තර්ක කරනවා නම් මේකට අපි කියනවා AND logic එක. AND ආකාරයේ තර්කයක් තමයි අපි මේ කරන්නේ. AND logic එකෙන් මොකද්ද කියන්නේ? සියලුම ආදානයන් අපි මේ off කියන එක බිඳුව කියලා දාගන්නවා. off කියන එක බිඳුව. එහෙනම් on කියන එක 1. ඔන්න 1. තුනම බිඳුව. දැන් එකක් 1. ඉතුරු දෙක බිඳුවයි. දැන් බිඳුවයි 1යි බිඳුවයි. බිඳුවයි බිඳුවයි 1යි. දැන් 1යි 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 තුනම 1. තුනම 1 නම් තමයි මෙයාපත් වෙන්නේ. එහෙනම් AND ద్వාරයේ ලොජික් එක තමයි සියලුම ආදානයන් එකවන විට ප්‍රතිදානය ලෙස එක ලබා දී. හරි අපි ඒක ලියාගමු. ඉස්සලා අපි මේ සර්කිට් එක ඇඳගෙන ඉමු. සර්කිට් එක ඇඳගෙන ඉමු. AND ద్వාරය ළඟින් AND ద్వාරයේ හැසිරීම කියලා මේක ඇඳ ගන්න. AND ద్వාරයේ හැසිරීම කියලා මේක ඇඳ ගන්න.
ND කියන එක මොකක් හරි කියවනවද? and කියන එක අපි කියවන්නේ and කියන එකම තමයි. and කියන වචන අකුරු තුනට වෙනම තේරුමක් ගන්නෙ නැහැ. and ద్వාරය. and කියන එක තමයි. and කියන වචනේ. ඊට පස්සේ ලියා ගන්න මෙතනින් කැන්දට පස්සේ ස්විච ක්‍රියාත්මක අවස්ථාව එක ලෙසද ස්විච ක්‍රියාත්මක අවස්ථාව එක ලෙසද ක්‍රියා නොකරන අවස්ථාව බිඳුව ලෙසද ක්‍රියා නොකරන අවස්ථාව බිඳුව ලෙසද සැලකූ විට ස්විච ආදාන වේ නම් සහ බල්බය ප්‍රතිදානය වේ නම් ස්විච ආදානය වේ නම් සහ බල්බය ප්‍රතිදානය වේ නම් සියලුම ආදාන එක වන විට n ద్వාරය ප්‍රතිදානය ලෙස එක ලබා දේ. සියලුම ආදාන එක වන විට n ద్వාරය ප්‍රතිදානය ලෙස එක ලබා දේ. හරි, ඕක තමයි ద్వාර හැසිරීම කියලා කියන්නේ. හරි, අපි ඊළඟ දවසේ බලමු කොහොමද සංකේතය ලියන්නේ. ඊළඟට මේක පාවිච්චි කරලා කොහොමද තාර්කික පරිපත හදන්නේ. මේ තාර්කික පරිපත කොහොමද ඇත්ත පරිපත වලට පරිවර්තනය කරන්නේ. ඒකත් තියෙනවා IoT වල. සමහර 9 වසරේදී ඔයගොල්ලෝ කරන්නත් ඇති Arduino එහෙම කරා. මයික්‍රෝබිට් හරි Arduino හරි කරා. 9 වසරේදී සර්කිට් හැදුවද? 9 වසරේ ගෙදරනේ තියෙන්නේ වැඩි හරියක්. හරි. සර්කිට් හදන්න වෙන කරා සර්. කරා. හොඳයි. කරා නම් හොඳයි. කරා නම් ඔයගොල්ලෝ දන්නවා. ඒ තාර්කික පරිපත තමයි ඇත්ත පරිපත වලට පරිවර්තනය කරන්නේ. ඒක කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. මම පෙන්නන්නම් ඉදිරියේදී කමන්නේ මම ඉදිරියේදී පෙන්නන්න ඕගොල්ලන්ට කොහොමද කරන්නේ. හරි. එහෙමනම් අපි ඊළඟ දවසේ දරුවනේ ඊටු ටික කතා කරමු. ආයත හැමෝටම ප්‍රාර්ථනා කරන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. එහෙමනම් අපි ඊළඟ සතියේ ඊටු ටික කතා කරමු. හරි. Good night. See you all in next day, right? Thank you.